සමීකරණ තුනක් ආශ්‍රිත ගැටලු. මේකට කෙටි ක්‍රමයක් තියෙනවා සමීකරණ වලින් තොර ක්‍රමයක් තියෙනවා. ඒක මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හොඳට වටහා ගන්න. ඔන්න අපේ පළවෙනි ප්‍රශ්නේ. සමන් හා බිමල්ගේ වයස අවුරුදු 68කි. බිමල් සහ මල්විලගේ වයස අවුරුදු 78කි. සමන් සහ මල්විලගේ වයස අවුරුදු 74කි. සමන්ගේ වයස කීයද කියලා අහනවා. බලන්න අපිට මෙතනදී වාක්‍ය කීයක් දෙනවද? වාක්‍ය තුනක් දෙනවා. ප්‍රධාන වාක්‍ය තුනක් දෙනවා. එහෙනම් ওই වාක්‍ය තුනෙන් අපි සමීකරණ තුනක් ගොඩනගා ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. හරි? අර xy දාලා ලියන සමීකරණ ගැන නෙමෙයි මෙතනදී කියන්නේ. මේ දීලා තියෙන තොරතුරු වලින් එයාලගේ නම් වලින්ම අපි සමීකරණ තුනක් ලියාගමු මුලින්ම. බලන්න මුලින්ම කියන්නේ සමන් හා බිමල්ගේ වයස අවුරුදු 68කි. ඒ කියන්නේ සමන්ගේ වයසයි බිමල්ගේ වයසයි එකට එකතු කරාම ඒ දෙන්නගේම වයස් වල එකතුව අවුරුදු 68යි කියන එක තමයි ඕකෙන් කියවෙන්නේ. එහෙනම් අපිට දුන්නු විස්තරයේ ඔන්න ඕක අපි ඉස්සරළම මුලින් ලියා ගන්න ඕන. ඊට පස්සේ බිමල් සහ මල්විලගේ වයස අවුරුදු 78කි. බිමල්ගේ මල්විලගේ වයස් වල එකතුව අවුරුදු 78ක් කියන එක තමයි ඒ වාක්‍යයෙන් කියවෙන්නේ. අවුරුදු 78යි. ඊට පස්සේ සමන් සහ මල්විලගේ වයස අවුරුදු 74කි. දැන් කියන්නේ කවුරුද? සමන් සහ මල්විලගේ වයස අවුරුදු 74 කිලු. ඔන්න වාක්‍ය තුනෙන් දුන්නු විස්තර තුන මෙන්න මේ විදිහට අපි ඉස්සරලාම ওই වගේ ගැටලුවකදී ලියාගෙන ඉන්න ඕන. එතකොට අපිට ගැටලුව විසඳන්න පහසුයි. දැන් මම කිව්වා මෙතෙන්දී කිසිම සමීකරණ විසඳන ක්‍රමයක් පාවිච්චි කරන්නේ නැහැ. කෙනෙක්ට අවශ්‍ය නම් සමීකරණ විසඳන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක දිග වැඩි. මෙතන ඉන්න පුළුවන් ගණිතය උගන්වන ගුරුවරු. ඒ වගේම ඔය වගේ විෂයන් වලට සම්බන්ධ ගුරුවරු ඇති. හැබැයි අපි මෙතනදී අඳුරගන්න ඉක්මනින් විසඳන ක්‍රමය. කොච්චර ගණිත දැනුම තිබ්බත් වැඩක් නැහැ. ඉක්මනින් විසඳ ගන්න බැරි නම්. හරි. දැන් එහෙනම් ඔන්න මම ඉක්මනින් විසඳන ක්‍රමය කියලා දෙනවා. හරි. දැන් ඔයාලා මුලින්ම කරන්න ඕන මේ සමීකරණ තුන ලියාගත්තට පස්සේ මුල් සමීකරණ දෙක එකට ඒකාබද්ධ කරගන්න ඕන. ඔන්න මුල් සමීකරණ දෙක වෙන්නේ මෙන්න මේ දෙකනේ. ඔන්න ඔය දෙක එක කොටුවකට අරගෙන ඔය දෙකේම සියලු දත්ත ටික එකතු කරගන්නවා. ඔය දෙකේම සියලු දත්ත එකිනෙක එකතු කරගන්නවා. බලන්න මේ කොටු කරගත්ත ගොඩේ එතකොට සමන් කියලා කෙනෙක් ඉන්නවා, බිමල් කියලා කෙනෙක් ඉන්නවා, මල්විල කියලා කෙනෙක් ඉන්නවා, බිමල් කියලා ඉන්නවා. එතකොට මේ බිමල්ව දෙපාරක් එකතු වෙනවා මේ කොටුවේ ඉන්න අයව එකතු කරගද්දී. හරි? සමන්ගේ වයස ගන්නවා, බිමල්ගේ වයස දෙපාරක් ගණනනවා, මල්විලගේ වයස එකපාරක් ගණනනවා. එතකොට ඔය සියලු දෙනාගේ වයස් වල එකතු වෙනවා මෙන්න මේ කොටුවේ ඉන්න අයව එකතු කරගද්දී. හරි? ඒ ඔක්කොම වයස මේ කියන නම් හතරෙන් ඉන්න ඔය හතර දෙනාගේම වයස් වල එකතුව අපිට ගන්න පුළුවන්. මෙන්න මේ 68යි, මෙන්න මේ කොටුව ඇතුලේ තියෙන 78යි. ඔය දෙක එකට එකතු කරලා. හරි? එහෙනම් අපි 68 එකතු කරමු. 68ට එකතු කරනවා 78. හරි. අපි එකතු කරලා බලමු. 68යි 78යි එකතු කරාම 8යි 8යි 16යි එකක් ඉතිරි 6යි 1යි 7යි 7යි 14යි. බලන්න 146ක් එනවා. ඒ මුළු එකතුව 146යි කියන්නේ නම් සමන්ගේ වයස, බිමල්ගේ වයස, මල්විලගේ වයස, ආයමත් බිමල්ගේ වයස. ඔන්න ඔය හතරේ එකතුව තමයි මෙන්න මේ අවුරුදු 146යි කියලා කියන්නේ. මේ කොටුවේ ඉන්න හතර දෙනාගේම වයස් වල එකතුව. හරි. දැන් මෙන්න මේ අවසාන සමීකරණයට ගියාම අපිට පේනවා ඔතනින් සමන්ගේ මල්විලගේ විතරක් වයස් වල එකතුව. යටම තියෙන සමීකරණයෙන් පෙන්ලා දෙනවා සමන්ගේ මල්විලගේ විතරක් වයස් වල එකතුව. හරි? සමන්ගේ මල්විලගේ විතරක් වයස් වල එකතුව 74යි. බලන්න මෙන්න මේ කොටුව ඇතුලේ ඔය කියන දෙන්න නැද්ද කියලා බලන්න. ඔය අවසාන සමීකරණයෙන් පෙන්වන දෙන්න මේ කොටුව ඇතුලේ නැද්ද? ඉන්නවා. මේ සමන් මල්විල මේ ඉන්නේ. ඔය කොටුවේ ඉන්න හතර දෙනාගේම වයස් වල එකතුව අපි දන්නවා 146යි. ඒකෙන් මම මේ මාක් කරගත්තු දෙන්නගේ විතරක් වයස් වල එකතුව මාක් කරගත්තු දෙන්නගේ විතරක් වයස් වල එකතුව තියෙනවා 74යි කියලා.
එහෙනම් ඔන්න මම මේ 74 මෙහෙම ලියනවා පැත්තකින්. ඒ දෙන්නගේ විතරක් එකතුව 74යි. බලන්න 4 දෙනාගේම එකතුව 146යි. මේ දෙන්නගේ විතරක් එකතුව 74යි. ඒක අපි හොයාගත්තේ අවසාන සමීකරණයට අනුව. එහෙනම් බලන්න මේ කොටුවේ ඉන්න 4 දෙනාගේම වයස් වල එකතුව 146යි. මේ දෙන්නගේ වයස අඩු කරොත් ඒ කියන්නේ 74 අඩු කළොත් ඉතිරි වෙන්නේ බිමල්ගේ වයස දෙපාරක් එකතු කරලා ගත්තු වගේ. එහෙම නේද? බිමල්ගේ වයස දෙපාරක් එකතු කරලා ගත්තු වගේ ඉතිරි වෙනවා. හරි. එහෙමනම් ඔන්න මම මේ කොටුවේ 4 දෙනාගේ මුළු වයස වන 146න් අඩු කරනවා. මෙන්න මේ සමාන්ගේ මල්විලගේ වයස වන අවුරුදු 74. හරි අඩු කරමු 6න් 4ක් අඩු කරාම 2යි 14න් 7ක් අඩු කරාම 7යි. එහෙනම් බලන්න ඔය ඉතුරු උනේ බිමල්ගේ වයස දෙපාරක් එකතු වුණු අගය. බිමල්ගේ වයස දෙපාරක් එකතු වුණු අගය. හරි එහෙනම් අපිට පුළුවන් බිමල්ගේ වයස ඇත්ත වයස හොයා ගන්න. මෙන්න මේ 72 සමානව දෙකට බෙදන්න පුළුවන්. එතකොට බිමල්ගේ වයස එනවා. ඇයි මේ දෙකට බෙදන්නේ? මෙතනදී මේ 72යි කියලා කියන්නේ අපිට ඉතුරුනේ බිමල්ගේ වයසනේ. ඒ කියන්නේ මේ එකම පුද්ගලයාගේ වයස දෙපාරක් එකතු වෙලා. එහෙනම් එයාගේ ඇත්ත වයස හොයා ගන්න අපි 72 සමානව දෙකට බෙදනවා. 72 දෙකට බෙදුනහම ඔයගොල්ලෝ දන්නවා 36යි කියලා නේද? 72 දෙකට බෙදුනහම 36යි. එහෙනම් ඔන්න බිමල්ගේ වයස අවුරුදු 36යි කියලා කියන්න පුළුවන්. ඔන්න බිමල්ගේ වයස අවුරුදු 36යි. නමුත් අපෙන් ඇහුවේ බිමල්ගේ වයසද? නෑ, සමන්ගේ වයස. හරි දැන් අපි එක්කෙනෙක්ගේ වයස හොයාගත්තා කියන්නේ අනිත් අයගේ වයස ලේසියෙන්ම ගන්න පුළුවන්. හරි. බිමල්ගේ වයස 36යි. මෙන්න මෙතනෙත් බිමල් ඉන්නව නේද? බලන්න ඒ බිමල්ගේ වයසත් 36යි. මේ එකම බිමල් කෙනෙක් කියන්නේ. බලන්න මේ පළවෙනි සමීකරණය කිව්වේ සමන්ගේ වයසයි බිමල්ගේ වයසයි එකතු කරාම අවුරුදු 68යි. ඒකෙන් අපි දන්නවා බිමල්ගේ විතරක් 36යි කියලා. එහෙනම් මෙන්න මේ මුළු එකතුවෙන් බිමල්ගේ අවුරුදු 36 අඩු කරොත් ඉතුරු වෙන්නේ සමන්ගේ වයස. එහෙනම් ඔන්න සමන්ගේ වයස හොයන්න මොකද අපි කරන්නේ? මෙන්න මේ දෙන්නගේම මුළු එකතුව අවුරුදු 68යි. ඔය 68න් අඩු කරනවා බිමල්ගේ විතරක් වයස අවුරුදු 36යි. ඒක අඩු කරනවා. 8න් 6ක් අඩු කරාම 2යි 6න් 3ක් අඩු කරාම 3යි. එහෙනම් ඔන්න සමන්ගේ වයස ප්‍රශ්නෙන් අහපු සමන්ගේ වයස අවුරුදු 32යි. සමන්ගේ වයස අවුරුදු 32යි. හරි ප්‍රශ්නෙන් ඒක ඇහුවට අපි මල්විලගේ වයසත් හොයමුකෝ. ප්‍රශ්නෙන් ඒක විතරක් ඇහුවට අපි මල්විලගේ වයසත් හොයමු. හරි. ඔන්න මල්විලගේ වයස හොයන්න අපිට මෙන්න මේ දෙවෙනි සමීකරණයට යන්න පුළුවන්. බලන්න සමන්ගේ බිමල්ගේ වයස අවුරුදු 36යි කියලා දන්නවා. මෙතනෙත් බිමල් ඉන්නව නේද? එතනෙත් එහෙනම් 36යි. බිමල්ගේ මල්විලගේ වයස එකට එකතු කරාම අවුරුදු 78ක් වෙන්න නම් ඒ මුළු එකතුව වෙන 78න් බිමල්ගේ අවුරුදු 36 අඩු කරොත් ඉතිරි වෙන්නේ මල්විලගේ වයස. එහෙනම් මෙන්න මේ දෙන්නගේම වයස් වල එකතුව වෙන 78න් අඩු කරනවා බිමල්ගේ වයස වෙන අවුරුදු 36. 8න් 6ක් අඩු කරාම 2යි 7න් 3ක් අඩු කරාම 4යි. එහෙනම් ඔන්න මල්විලගේ වයස වෙන්නේ අවුරුදු 42ක්. ඔන්න ඔය විදිහට තමයි සමීකරණ විසඳීමකින් තොරව ඔය ගැටලුවට ඉක්මනටම උත්තර ලබා ගන්න. දෙවෙනි ගැටලුවේ කියනවා අමල් හා බන්දු යන දෙදෙනාගේ බර කිලෝග්‍රෑම් 119ක් වේ. අමල් හා සිරිල්ගේ බර කිලෝග්‍රෑම් 126ක් වේ. සිරිල් හා බන්දුගේ බර කිලෝග්‍රෑම් 133ක් වේ. මේ දෙදෙනාගේ බර වෙන වෙනම සොයන්න කියලා කියනවා. අර වගේමයි. වාක්‍ය තුනක් දුන්නා. ඒ වාක්‍ය තුන අපි ලියාගමු. ඔන්න අමල් හා බන්දු යන දෙදෙනාගේම බර 119යි. එහෙනම් ඔන්න මම ලියනවා අමල් සහ බන්දු. අමල් සහ බන්දු යන දෙදෙනාගේම බරේ එකතුව කිලෝග්‍රෑම් 119යි. ඊට පස්සේ අමල් හා සිරිල්ගේ බරේ එකතුව කිලෝග්‍රෑම් 126යි. අමල් හා සිරිල් යන දෙදෙනාගේම බරේ එකතුව කිලෝග්‍රෑම් 126යි. ඒ වගේම සිරිල්ලා බන්දු යන
ඔය දෙදෙනාගේ බරේ එකතුව සිරිල්ලා බන්දු යන දෙදෙනාගේ බරේ එකතුව කීයද? කිලෝග්‍රෑම් 133යි. හරි එහෙනම් ඔන්න තිදෙනාගේ බර වෙන වෙනම සොයන්න කියලා කියනවා. හරි දැන් මේකේ ඔන්න මේක තමයි අපිට දුන්නු ප්‍රශ්නය. මෙතනදී අපි දැන් අපිට ඉක්මනටම කරගන්න ඕන නම් මේ වගේ මේ සම්පූර්ණ නමම ලියන්න එපා. දැන් ඔය උවට ලකුණු දෙන්නේ නැහනේ. සම්පූර්ණ නමම ලියන්න එපා. නමේ මුල් ලකුණ විතරක් ලියා ගන්න. හරි දැන් විභාගයේදී වෙලාව මදි වෙන මට උපක්‍රම අන්නේවුවා. අයන්න ලියනවා ආබා 119යි. ආසි 126යි. සීබා 133යි. ඔන්නෝම ලියා ගන්න. උවට ලකුණු දෙන්නේ නැහනේ. කෙටි ක්‍රමයේ හදන හැටි අපි කොහොමද කටු වැඩ කොලයක හදන්න ඕන. හැබැයි මෙන්න මේ වගේ කෙටි උපක්‍රම පාවිච්චි කරන්න ඕන. හරි. එහෙනම් මොකද කරන්නේ? මුල් සමීකරණ දෙක කොටු කර ගන්නවා. ඔන්න දැන් ඉක්මනටම කරමු. හරි. දැන් කොටු කරගෙන මොකද කරන්නේ? එතනදී ඔන්න මෙන්න මේ කිලෝග්‍රෑම් 119 කිලෝග්‍රෑම් 126 ওই දෙක එකට එකතු කර ගන්නවා. අපි එකතු කරගමු. කිලෝග්‍රෑම් 119ට එකතු වෙනවා කිලෝග්‍රෑම් 126ක්. 9යි 6යි 15යි එකක් ඉතිරි 1 1 2 2 4යි 1 1 2යි. ඔන්න කිලෝග්‍රෑම් 245ක් එකතු වුණා. ඒ එකතුනේ මෙන්න මේ කියන හතර දෙනාගේම බර. මේ කියන හතර දෙනාගේම බර තමයි එන කිලෝග්‍රෑම් 245ක් කියලා කියන්නේ. ඒකෙන් මෙන්න අපි මේ පැත්තක එකතු කරගන්නේ නැතුව පැත්තක තිබ්බු සිරිල්ගේ බන්දුගේ බර අපිට සඳහන් වෙනවා කිලෝග්‍රෑම් 133යි කියලා. බලන්න ඔය දෙන්න ඉන්නවා මේ සමීකරණය ඇතුලේ. මෙන්න මේ කොටුව ඇතුලේ ඔය දෙන්නත් ඉන්නවා. සිරිල් හා බන්දු. අපි වෙන් කරගමු. මෙන්න බන්දු මෙන්න සිරිල්. ඉන්නවා නේද? ඒ දෙන්නගේ බර කීය කියලාද මේ තුන්වෙනි සමීකරණයෙන් දෙන්නේ කිලෝග්‍රෑම් 133යි කියලා. කිලෝග්‍රෑම් 133යි කියලා දෙනවා. එහෙනම් බලන්න අපිට පුළුවන් නේද මේ කොටුවේ සම්පූර්ණ හතර දෙනාගේ බර එකතු වන 245න් මෙන්න මේ දෙන්නගේ බර අඩු කරන්න පුළුවන්. කිලෝග්‍රෑම් 133 අඩු කරන්න පුළුවන්. එතකොට ඉතිරි වෙන්නේ අමල් කියන කෙනාගේ බර දෙවතාවක් එකතු වුණු එකතුව. නේද? එහෙනම් ඔන්න බන්දුගේ සිරිල්ගේ බර අඩු කරනවා කීයද? 133යි. 245යි 133ක් අඩු කරනවා. 5න් 3ක් 2යි, 4න් 3ක් 1යි, 2න් 1ක් 1යි. ඔන්න එතකොට 5න් 3ක් 2යි, 4න් 3ක් 1යි, 2න් 1ක් 1යි කිලෝග්‍රෑම් 112ක් එනවා. ඒ ඉතිරි වෙන්නේ දැන් මේ දෙන්නගේ බරනේ අපි අඩු කළේ. එතකොට ඉතිරි වෙන්නේ අමල්ලා දෙන්නෙක්ගේ බර. එහෙනම් කිලෝග්‍රෑම් 112 කියලා කියන්නේ අමල්ලා දෙන්නෙක්ගේ බර. ඒ කියන්නේ අමල්ගේ බර දෙවතාවක් එකතුණු වගේ. එහෙනම් මේ 112 සමානව දෙකට බෙදුවොත් අපිට හොයා ගන්න පුළුවන් අමල්ගේ බර. එහෙනම් ඔන්න 112 දෙකට බෙදනවා. 112 දෙකට බෙදුනහම එන්නේ 56යි කියලා. කිලෝග්‍රෑම් 56යි එහෙනම් ඔන්න අමල්ගේ බර. එහෙනම් ඔන්න අපි ලිව්වා අමල්ගේ බර 56යි කිලෝග්‍රෑම්. එක්කෙනෙක්ගේ බර හොයාගත්තා කියන්නේ අනිත් අයගේ බර හොයාගන්න හරිම ලේසියි. මෙන්න අමල්ගේ බර හෙව්වා. මෙතනෙත් අමල් ඉන්නව නේද? එතකොට ඔය අමල්ගේ බර කිලෝග්‍රෑම් 56යි. එතකොට අමල්ගේ බරට බන්දුගේ බර එකතු කරාම දෙන්නගේම බර එකතුව 119ක් වෙනවලු. ඒ දෙන්නගේම බරේ එකතුවේ ඔය ඉන්න අමල්ගේ බර අපි දන්නවනේ. ඒ බර අඩු කරොත් ඉතුරු වෙන්නේ මේ බන්දුගේ බර. එහෙනම් ඔන්න බන්දුගේ බර හොයන්න මොකද කරන්නේ? කිලෝග්‍රෑම් 119න් අඩු කරනවා අමල්ගේ බර 56යි. 9න් 6ක් අඩු කරාම 9න් 6ක් අඩු කරාම 5යි. sorry 9න් 6ක් අඩු කරාම 3යි. 11න් 5ක් අඩු කරාම 6යි. එහෙනම් ඔන්න බන්දුගේ බර කිලෝග්‍රෑම් 63යි. කිලෝග්‍රෑම් 63යි. අනිත් කෙනා කවුද? සිරිල්. දෙවෙනි සමීකරණෙට ගියොත් සිරිල්ගේ බර හොයා ගන්නත් පුළුවන්. අපි දන්නවා මෙන්න මේ දෙවෙනි සමීකරණයේ අමල්ගේ බර කිලෝග්‍රෑම් 56යි කියලා. හරි අමල්ගේ බරට සිරිල්ගේ බර එකතු කරාම කිලෝග්‍රෑම් 126ක් වෙනවා. දෙන්නගේම බර එකතු කිලෝග්‍රෑම් 126ක් වෙනවා නම් අමල්ගේ බර අඩු කළොත් ඔය මුළු බරෙන් සිරිල්ගේ බර ඉතුරු වෙනවා. එහෙනම් සිරිල්ගේ බර හොයන්න කිලෝග්‍රෑම් 126න් අඩු කරනවා අමල්ගේ බර වන කිලෝග්‍රෑම් 56ක බර. 6න් 6ක් බිඳුවයි 12න් 5ක් අඩු කරාම 7යි. එහෙනම් සිරිල්ගේ බර කිලෝග්‍රෑම් 70යි. ඔන්න එහෙනම් අපි හරිම ඉක්මනින් හොයාගත්තා තුන් දෙනාගේ බර වෙන වෙනම. තුන්වෙනි ගැටලුව මම යොදාගත්තේ ඒක ටිකක් ඔය කාලේ වයස් සම්බන්ධ ගැටලුවක් නිසා ඒක විසඳන හැටි මම කියලා දෙන්නම්.
ඒකත් අර විදිහට යන්නේ පොඩ්ඩක් අර අඩු කරද්දී එකතු කරද්දී කාලය සම්බන්ධ වෙනවා ඒකයි වෙනසකට වෙන්නේ. ඔන්න හේරත් සහ සුසීගේ වයස් වල එකතුව අවුරුදු 45යි. ඔන්න අර විදිහටම පළවෙනි වාක්‍යයෙන් ලියා ගන්නවා. ඔන්න මම දැන් අර කියපු විදිහට මුල් අකුර විතරයි ලියන්නේ. හරි? මුල් අකුර විතරයි ලියන්නේ. මෙතන එකම අකුරෙන් පටන් ගන්න දෙන්නේ නැහැනේ නේද? ඒ හින්දා ඔන්න මුල් අකුර විතරක් ලියනවා. හේරත්ගේ සුසීගේ වයස් වල එකතුව අවුරුදු 45යි මාස වලිනුත් දීලා තියෙනවා. අවුරුදු 45යි මාස 9යි. අවුරුදු 45යි මාස 9යි. ඊට පස්සේ සුසීගේ සහ තරංගනීගේ වයස් වල එකතුව අවුරුදු 56යි මාස 3යි කියලා කියනවා. අවුරුදු 56යි මාස 3යි කියලා කියනවා. අවසාන වශයෙන් දෙනවා හේරත්ගේ සහ තරංගනීගේ වයස් වල එකතුව අවුරුදු 51යි කියලා කෙලින්ම දෙනවා. එහෙනම් ඔන්න තුන් දෙනාගේ වයස වෙන වෙනම හොයන්න කියලා කියනවා. අර විදිහටම කරගෙන යමු අපි. ඔන්න පළවෙනි සමීකරණ දෙක එකට එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ අවුරුදු 45යි මාස 9ට අවුරුදු 56යි මාස 3 එකතු වෙනවා. අපි සාමාන්‍යයෙන් අවුරුදු මාස එකතු කරද්දි මෙන්න මෙහෙම උඩ ලියා ගන්නවා නේද? අවුරුදු මාස කියලා උඩින් ලියා ගන්නවා. හරි. ඔන්න අවුරුදු 45යි මාස 9ට එකතු කරනවා අවුරුදු 56යි මාස 3ක්. 9යි 3යි 12යි. හැබැයි මාස 12ක් ඔන්න මාස පැත්තට ආවා. මාස 12ක් අපි නිකන් තියාගෙන හිටියොත් හරියන්නේ නැහැ. මාස 12ක් කියන්නේ එක අවුරුද්දක කාලයක් නේද? අපි සාමාන්‍යයෙන් ළමයෙක්ගේ වයස ඇහුවත් අවුරුදු 1යි මාස 12යි කියලා කියනවද? නෑනේ. අවුරුදු 1යි මාස 12යි කියලා කියන්නේ නෑ. කෙලින්ම අපිට ඒක අවුරුදු 2යි කියලා කියන්න පුළුවන් නේද? මාස 12ක් කියලා කියන්නේ නෑ නේද? ඒ වගේ මේ මාස 12 කියන එක අපි මෙහෙම තියාගෙන හරියන්නේ නෑ. මාස 12යි කියන්නේ එක අවුරුද්දක් නිසා මේ මාස පැත්තේ බිංදු තියලා අපි අවුරුදු පැත්තට මේ මාස 12 ගියාම අවුරුදු එකක් වශයෙන් එකතු කරගන්නවා. මේ මාස 12 අවුරුදු පැත්තට අවුරුදු එකක් හැටියට එකතු කරගන්නවා. එතකොට මෙතන මාස 12ක් නෑ මාස බිංදුවයි. හරි. එහෙනම් ඔන්න 5යි මේ 1යි 6යි 6යි 12යි 12න් දෙක දැම්මා එකක් ඉතිරි 4යි 1යි 5යි 5යි 10යි. ඔන්න එතකොට අවුරුදු 102ක එකතුවක් වෙනවා. මාස නෑ. අවුරුදු 101ක එකතුවක් වෙනවා. මෙන්න මේ හේරත්ගේ තරංගනීගේ සුසීගේ ආයමත් සුසීගේ වයස් වල එකතුව. හරි. බලන්න දැන් ඔන්න ඔය එකතුව 102යි. ඒකෙන් අපි දන්නවා හේරත්ගේ තරංගනීගේ විතරක් වයස් වල එකතුව අවුරුදු 51යි. බලන්න මේ දෙන්න මෙතන ඉන්නව නේද? හේරත් මෙන්න තරංගනී. ඔන්න දෙන්න ඉන්නව නේද? ඔය දෙන්නගේ වයස් වල එකතුව අවුරුදු 51යි කියලා අපිට කෙලින්ම දෙනවනේ. එහෙනම් අපි අර මුළු එකතුවෙන් මේ හේරත්ගේ තරංගනීගේ වයස වන අවුරුදු 51 අයින් කරලා දැම්මොත් සුසීගේ වයස දෙපාරක් එකතු වුණා කිය ඉතුරු වෙනවා. එහෙනම් මොකද කරන්නේ? අර අවුරුදු 102කින් අපි අඩු කරන්න ඕන හේරත්ගේ තරංගනීගේ වයස වන අවුරුදු 51. එහෙනම් ඔන්න අතරම අපි අඩු කරමු අවුරුදු 102කින් අවුරුදු 51ක් අඩු කරනවා. එතකොට දෙකෙන් එකක් අඩු කරාම 1යි 10න් 5ක් අඩු කරාම 5යි. එහෙනම් ඔන්න ඔය ඉතුරුනේ සුසීගේ වයස දෙපාරක් එකතු වුණු වගේ. සුසීගේ වයස දෙපාරක් එකතු වුණු වගේ කීයද? අවුරුදු 51යි. හරි. එහෙනම් අපි සුසීගේ දෙපාරක් වයස එකතු කරගෙන හරියන්නේ නැහැනේ. අපට ඕන සුසීගේ වයස. එහෙනම් මේ 51 සමානව දෙකට බෙදුවොත් අවුරුදු 51 සමානව දෙකට බෙදුවොත් අපට හොයාගන්න පුළුවන් සුසීගේ වයස. හරි. දැන් අපේ ප්‍රශ්නේ තමයි අවුරුදු 51ක් කොහොමද දෙකට බෙදන්නේ කියලා. හරි. ඔන්න අවුරුදු 51 දෙකට බෙදන්න ඕන. අවුරුදු 51ක් දෙකට බෙදුවාම 51කින් ඔයාලා මෙන්න මේ එක කියන එක නොසලකා හරින්න. අවුරුදු 50ක් ගැන විතරක් හිතන්න. අවුරුදු 50 සමානව දෙකට බෙදුනොත් කොහොමද? අවුරුදු 25යි කියලා නෙන්නේ නේද? අවුරුදු 25යි. ඔන්නේ අවුරුදු 50ක් දෙකට බෙදුවොත් තව 51කට තව එක අවුරුද්දක් වැඩිපුර තියෙනව නේද? ඔන්න ඔය වැඩිපුර තියෙන එක අවුරුද්ද දෙකට බෙදන්න. වැඩිපුර තියෙන අවුරුද්ද දෙකට බෙදන්න. එතකොට මාස 6ක් වෙනව නේද? එහෙනම් ඔන්න
අවුරුදු 51 දෙකට බෙදුනහම අවුරුදු 25යි මාස 6යි කියලා තමයි එන්නේ. හරි. එහෙනම් ඔන්න සුසීගේ වයස අවුරුදු 25යි මාස 6යි. සුසීගේ වයස අවුරුදු 25යි මාස 6යි. එහෙනම් මෙන්න මෙතන සුසී ඉන්නව නේද? අපි දන්නවා ඒ ඉන්න සුසීගේ වයස අවුරුදු 25යි මාස 6යි කියලා. එහෙනම් බලන්න මෙන්න මේ ඒරත්ගේ සුසීගේ වයස් වල එකතුව මෙන්න මෙච්චරක් තියෙනවා නම් ඒ මුළු එකතුවෙන් අපි දැනට දන්න සුසීගේ වයස අඩු කළොත් හේරත්ගේ වයස ඉතුරු කරගන්න පුළුවන් නේද? එහෙනම් ඔන්න හේරත්ගේ වයස ගන්න අපි අඩු කරනවා අවුරුදු මාස කියලා ලියලා මෙන්න මේ දෙන්නගේම මුළු එකතුව අවුරුදු 45යි මාස 9යි. ඕකෙන් අඩු කරනවා අපි දන්න සුසීගේ වයස අවුරුදු 25යි මාස 6ක කාලය. 9න් 6ක් අඩු කරාම කීයද? අවුරුදු මාස 9න් මාස 6ක් අඩු කරාම මාස 3යි. අවුරුදු 45න් අවුරුදු 25ක් අඩු වුණාම අවුරුදු 20යි. එහෙනම් ඔන්න හේරත්ගේ වයස අවුරුදු 20යි මාස 3යි. දැන් අපි හොයන්න ඕන තරංගනීගේ වයස. තරංගනීගේ වයස හොයන්න ආපහු අපිට සුසීගේ වයස යොදා ගන්න පුළුවන්. මෙන්න මේ සුසීගේ වයස අවුරුදු 25යි මාස 9යි. අවුරුදු 25යි මාස 6යි. අවුරුදු 25යි මාස 6යි. එහෙනම් සුසීගේ තරංගනීගේ දෙන්නගේම වයස් වල එකතුව අවුරුදු 56යි මාස 3ක් නම් අන්නේ එකතුවෙන් සුසීගේ වයස අවුරුදු 25යි මාස 6 අඩු කරොත් අපිට තරංගනීගේ වයස ඉතුරු කරගන්න පුළුවන්. එහෙනම් තරංගනීගේ වයස බලන්න අපි මොකද කරන්නේ? අවුරුදු මාස කියලා ලියාගෙන අවුරුදු 56යි මාස 3න් අඩු කරන්න ඕන. අවුරුදු සුසීගේ වයස වන අවුරුදු 25යි මාස 6. ඔන්න ඔතනේ අඩු කරද්දී බොහෝ සෙයින් ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන. ඔතනේ අඩු කරද්දී හැමෝටම පේනවනේ. හරි. ඔන්න අපිට මාස 3කින් මාස 6ක් අඩු කරගන්න පුළුවන්ද? බෑ. අර ගණිතේ වගේ මාස ගණිතයේ සාමාන්‍ය තියෙන විදිහට 3කින් 6ක් අපිට අඩු කරන්න බෑනේ. නේද? එතකොට අපි මොකද කරන්නේ? මේ පැත්තෙන් එකක් මෙතෙන්ට ඉල්ලගත්තොත් මාස 13ක් වෙනවා. මාස 13ක් වෙනවා. එහෙම අපි අවුරුදු මාස අඩු කරන්නේ නැහැ. හරි? අවුරුදු පැත්තෙන් අපි එකක් ඉල්ල ගන්නවා. අවුරුදු එක ඉල්ලගන්නේ බලන්න මාස පැත්තට නේද? අවුරුදු එකක් මේ පැත්තෙන් ඉල්ලගත්තාම ඒක මාස පැත්තට ගෙද්දි අවුරුදු එකක් කියන්නේ මාස 12ක කාලයක් බවට පත් වෙනවා. නේද? එහෙනම් ඔන්න මේ පැත්තට ලැබෙන්නේ මාස 12ක්. හරි? එකක් නෙමේ ලැබෙන්නේ මේ පැත්තෙන් කීයක්ද ලැබෙන්නේ? මාස අවුරුදු එකක් මෙහෙට ලැබුණට ඒක මාස පැත්තටදී මාස 12ක් වෙනවා. එතකොට මේ මාස 12යි මෙන්න මේ මාස 3යි ඔය දෙකම එකතු වෙලා තමයි මෙන්න මේ මාස 6ක කාලය අඩු කරන්නේ. හරි? මේන් ආපු මාස 12යි මේ තිබ්බු මාස 3යි ඔය දෙකම එකතු වෙනවා. 12යි 3යි කීයද? මාස 15යි. එහෙනම් ඔය මාස 15න් තමයි මෙන්න මේ මාස 6 අඩු කරන්න ඕන. මාස 15කින් මාස 6ක් අඩු වුණාම මාස කීයක් ඉතුරු වෙනවද? මාස 9ක් තමයි ඉතුරු වෙන්නේ. දැන් මෙතනින් එකක් ගියා නේද? අවුරුදු පැත්තෙන් එකක් අර පැත්තට ගියා. එතකොට මෙතන 5 තියෙන්නේ. 5න් 5ක් අඩු වුණාම 0යි. 5න් 2ක් අඩු වුණාම 3යි. එහෙනම් ඔන්න තරංගනීයගේ වයස අවුරුදු 30යි මාස 9යි.